පළමු කොට එක දෙයක් කියන්න ඕනේ බයිබලයේ දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දවසක් ගැන ලියවිලා නැහැ. නමුත් උපත ගැන සිහි වෙලා තිබෙනවා. එම නිසා අපි ඒ උපත සමරනවා. හලෙලූයා. උන්වහන්සේ මේ ලෝකෙට ඉපදුණයි කියලා බයිබලයේ ලියවිලා තිබෙනවා. දවසක් සඳහන් නැහැ. අපි මේ දවස ඒ දවසයි කියලා සමරනවා. ඒක එසේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දේව පුත්‍රයා පොළොවට බිහි වුණු දවසේ සුරලොවින් ස්වර්ගයෙන් නික්මුණා වූ දේව දූතයන් දෙවියන් වහන්සේව নমස්කාර කෙරුවා, වර්ණනා කෙරුවා, එසෙව්වා. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමයත් පොළොවේ උන්වහන්සේ ප්‍රිය වූ සෙනග අතරේ සමාදානයත් වේවා කියලා ඔබ සියලු දෙනාට ඒ සමාදානය ඒ ආකාරයෙන්ම ලැබේවා. හalleluya. හොඳයි අපිට වාඩි වෙන්න පුළුවන්. අපිට නත්තල කියද්දී අපි දකින්නවාද මේ නත්තල එක්තරා ක්‍රමයකට එක්තරා රටාවකට සීමා වී තිබෙනා වූ ආකාරය. නමුත් ඔබ ආත්මික සෙනගක් ලෙස, ඔබ දෙවියන් වහන්සේ සන්තක සෙනගක් ලෙස ඔබට ඊට වඩා ඒ පිළිබඳව අවබෝධයක් තිබෙන බව මම විශ්වාස කරනවා. එබ නිසා නත්තල කියන්නේ අපි කුඩා දරුවන්ව සතුටු කරන්නට මෙවැනි දේවල් කළත් මෙවැනි දේවල් කිසිවක් දෙවියන් වහන්සේගේ වචනේ සම්බන්ධව නැහැ, සඳහන්ව නැහැ. නමුත් අපි එක දෙයක් දකිනවා. දෙවියන් වහන්සේ ලෝකය ආරම්භයේදීම දෙවියන් වහන්සේගේ සැලැස්මේ මනුෂ්‍යයන් ලෙස දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයා භාර්යාව කියනා වූ දෙදෙනාව මේ පොළොවට මවනු ලැබුවා. මවනු ලැබුවා පමණක් නෙවෙයි, දෙවියන් වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පිළිබඳව, ඔවුන්ගේ අනාගතය පිළිබඳව තීරණ ගැනීමේ සුභවාදීව හෝ අසුභවාදීව සිටීමේ ආධිපත්‍ය අනුග්‍රහය මෙවීමේදීම දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දෙනු ලැබුවා. දෙවියන් වහන්සේ ඔබ සමග මා සමග ඊට විශ්වාසයෙන් කටයුතු කරන්නා වූ දෙවියන් වහන්සේ වගේම අපගේ මුල් මව්පියන් තුල දෙවියන් වහන්සේ ඒ විශ්වාසයම තබලා දෙවියන් වහන්සේගේ අරමුණ, දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේ මතු දවස්වල කරන්ට යනා වූ දේ මේ ස්වාමි පුරුෂයා භාර්යාව කරුණ කොටගෙන කරන්ට දෙවියන් වහන්සේ සැලසුම් කෙරුවා. නමුත් අපි දකිනවා තීරණ ගැනීමේ අයිතිය දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දී තිබුණු නිසා ඔවුන් සුභවාදී තීරණයක් වෙනුවට, ජීවනයේ තීරණයක් වෙනුවට, සදාකාලික තීරණයක් වෙනුවට ඔවුන් ගත්තා වූ තීරණය මරණීය වූ, බලාපොරොත්තුව බිඳ වැටුණා වූ දෙවියන් වහන්සේගෙන් සැලැස්මෙන් පිට වූ වැරදි තීරණයකට ඔවුන් ඇතුල් වුණා. අපි දකිනවා දෙවියන් වහන්සේ ඒ කාලවලදී එක විසඳුම් තුලින් ඒ දෙවියන් වහන්සේගේ මහිමෙන්, ප්‍රේමෙන්, සම්බන්ධතාවයෙන් හීනව ගියා වූ මිනිස්සුන්ව කරුණාකර ශාලොම් පුළුවන් නම් අර සහෝදරියට ගිහිල්ලා ඔබ කියලා දෙන්න මොකද්ද කතා කරන්න කියන එක. සම්බන්ධ කරගන්න දෙවියන් වහන්සේ වෙරදෙරුවා. දෙවියන් වහන්සේ විසඳුම් දුන්නා. අපි දකිනවා නෝවාගේ යුගයේ ජලගැල්ම ආවේ. දෙවියන් වහන්සේ සිතුවා මේ පාපිෂ්ඨ සෙනගව එක ජලගැල්මකින් මම විනාශ කරලා ධර්මිෂ්ඨෙක් වූ නෝවා සහ ඔහුගේ දරුවන් කරුණ කොටගෙන මම නව ධර්මිෂ්ඨ වූ සම්බන්ධතාවයේ પરම්පරාවක් මම ගොඩනගන්නට යනවා. නමුත් අපි දකිනවා ඒ බලාපොරොත්තුවත් ඊට පසු බිහි වුණා වූ પરම්පරාව කරුණ කොටගෙන නැවතත් බිඳ වැටුණා. අපි දකිනවා මෙවැනි ක්‍රම දෙවියන් වහන්සේ දුන්නා. නමුත් අපි
දකිනවා දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ස්ථීර වූ සදාකාලික වූ ස්ථීර වූ එක විසඳුමක් දුන්නා. ඒ තමයි තමා සමග ස්වර්ග රාජ්‍යයේ සිටින්නා වූ තමාගේ සමානත්වයෙන් සිටින්නා වූ ලෝකයේ මැවීමේදී ඒ කාර්යයේ යෙදී තිබුණා වූ තමාගේ ඒක ජාතක පුත්‍රයව මනුෂ්‍ය වෙනුවෙන් පොළොවට එවන්න. මම මේ වචනය ගැන මෙනෙහි කරද්දී මම එක දෙයක් තේරුම් ගත්තා. අද අපි හිතනවා මේ ස්වර්ගයේ ඉඳලා ලොකු කැපවීමක් යේසුස් වහන්සේ කෙරුවයි කියලා. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒක මේ ලෝකේ කිසි පාස්ටර් කෙනෙකුට තේරුම් ගන්න බැරි දෙයක්. ස්වර්ගයට ගිය දාට තමයි අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මොන සැපතක් මොන ගෞරවයක් මොන මහිමයක් අතහැරලාද ගව මඩුවට යේසුස් වහන්සේ ආවේ කියන එක. මෙතන ඉන්න ඔබ මම ස්වර්ගයේ පිළිබඳ අත්දැකීමක් නැහැ. අපිට තියෙන දෙවියන් වහන්සේගේ වචනේ ලියා එවා තිබෙන දේ අපි ඉගෙන ගද්දී දෙවියන් වහන්සේගේ අභිමුඛය කරුණ කොටගෙන අපට නිදහස් කරන දේ පමණයි. නමුත් ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ සෙනගෙනි වචන වලට සීමා කරන්නට බැරි ඉතා විශාල වූ මහත් වූ මහිමාන්විත වූ ගෞරවාන්විත වූ තේජාන්විත වූ ස්ථානයක් අතහැර ඔබ මා වෙනුවෙන් දේව පුත්‍රයා මේ ලෝකෙට පැමිණියා. හලෙලූයා. ඒක අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ අපි ස්වර්ගයේ සිට ගන්න දාට අපි හිතයි ස්වාමිනී මෙවැනි සැපක් හැරලද ඔබ පොළවට ආවි. දැන් මේ දේව ප්‍රේමය බිඳ වැටීමට එක පවුලක් මූලික වුණා වගේ එක පවුලක් කරුණු කොටගෙන සදාකාල ජීවනයට දෙවියන් වහන්සේ සැලසුම් කෙරුවා. අපි දකිනවා ලූක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය බලද්දී සවෙනි මාසයේදී ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ දාවිද්ගේ වංශයෙහි වූ යෝෂෙප් නම් මිනිසෙකුට විවාහබස් දී සිටි කන්‍යාවකු වෙතට දෙවියන් වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවන ලද්දේය. ඒ කන්‍යාවගේ නාමය මරියාය. ඔහු ඈ සිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. සුබ සිද්ධ වේවා. හලෙලූයා. බොහොම ස්තුතියි. අපි දකිනවා කාන්තාවක් කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ සැලැස්ම බිඳ වැටුණා වගේ තවත් කාන්තාවක් තෝරාගනු ලබනවා. දෙවියන් වහන්සේගේ අවසාන වූ ස්ථීර වූ සදාකාලික වූ සැලැස්ම මේ පොළවට පාපයට ගියා වූ ජනතාවට නිදහස් කරන පිණිස. හලෙලූයා. හලෙලූයා. එම නිසා අපි බොහෝ විට කිතුනුවන් ලෙස අපි කරන්නේ ඒවට බනිනවා මරියතුමියව සුළු කරනවා. අපිට මේ දෙකම කරන්න බෑ. දෙවියන් වහන්සේ මැව්වා නම් මැව්වා තමයි. දෙවියන් වහන්සේ තෝරගත්තා නම් තෝරගත්තා තමයි. ඔබ දන්නවද දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා කාන්තාවක්. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මිනිස්යව වැටුණු තැනින්මයි උන්වහන්සේ නැගිටවන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේ කියනවා කාන්තාව කරුණකටගෙන මගේ සැලැස්ම ඈතට ගියා වගේ මම දිව්‍යමය වූ ස්වර්ගික වූ ස්ථීර වූ සදාකාලික වූ විසඳුමක් මනුෂ්‍ය වර්ගයට දෙන්න යනවා. ඒ සැලසුම ක්‍රියාත්මක වන පිණිස මට අවශ්‍යයි කාන්තාවක්. ඒ කාන්තාව නිකන් එසේ මෙසේ කාන්තාවක් නෙමෙයි. ඔබ හිතලා බලන්න මීට අවුරුදු 2000කට ආපස්සට අපි යද්දී ඉදිරියට නෙමෙයි ආපස්සට අපි යද්දී මේ දේව වචනේ ප්‍රමිතියට දේව වචනේ ක්වොලිටියට දෙවියන් වහන්සේගේ හදවතට මේ කාන්තාව පිළිබඳව කොපමණ එකඟතාවයක් කොපමණ දැක්මක් දෙවියන් වහන්සේගේ වාජනයක් ලෙස දෙවියන් වහන්සේගේ මෙහෙකාරයක් පිණිස දෙවියන් වහන්සේට තෝරා ගැනීමට මොන තරම්
යහපත් දේ ඇගේ ජීවිතේ තිබෙන්න ඇද්ද? අපි කොහොමද සුළු කරන්නේ? අපි নমස්කාර කරන්නේ නැහැ කිසි කෙනෙකුට. අපි নমස්කාර කරන්නේ ශුද්ධ වූ ත්‍රිත්වයකම දෙවියන් වහන්සේටයි. හාලෙලූයා. නමුත් දේව රාජ්‍ය ගොඩනැගීමේදී සියලු ශුද්ධවන්තයන් සහ මෙවැනි චරිත ඒ දේව රාජ්‍යයට දුන්නා වූ සේවය ඊටා විශිෂ්ටයි, ඊටා නර්ගයි. ඔබ දන්නවද මේ කාන්තාව, මේ කන්‍යාව, මේ මරියතුමි ජීවත් වුණා ඊටා දුෂ්කර ගම්මානයක. මට මේ පිළිබඳව මේ මෑතක කෙටි ඉගෙන ගැනීමක් ඉගෙන ගන්න ලැබුණා මීට මාස 4කට 5කට ප්‍රථම. ඊටා දුෂ්කර කඳු ප්‍රදේශයක්. පවුල් ස්වල්පයක් ජීවත් වුණා වූ අඩු සම්පත් ඇත්තා වූ ඊටා දුෂ්කර ජීවිතයක්. නමුත් ඔවුන්ට එක දෙයක් තිබුණා. ඔවුන් ශුද්ධව දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ, දෙවියන් වහන්සේගේ පුරාණයේ තිබුණා වූ ව්‍යවස්ථාව තුල පැවතුණා වූ මිනිසයන්ව සිටියා. අපි දකිනවා 28 වෙනි පදේ කරුණාකර කියවන්න. ඔහු ඈ සිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. සුභ සිද්ධ වේවා. දැන් දේවදූතය අපි දකිනවා ගාබ්‍රියල් දේවදූතය ඇවිල්ලා මරියතුමි සිටි අපි දන්නේ එයා වතුර ගේන්න යනවද, එයා නූල් හදනවද, එයා ගෙදර මුළු තැන් ගේ මොන හරි කරන්නද? ඒ කාලේ ගාමන්ට් වලට යන්නේ නැහැ, ඒ කාලේ රැකියාව වලට යන්නේ නැහැ. එයා ගෙදර තමාගේ යම් දෙයක් කරගෙන ඉද්දී දෙවියන් වහන්සේගේ දූතය ඇවිල්ලා කියනවා බොහෝ කරුණාව ලැබූ තැනැත්ති. ඔබ දන්නවද මේ කන්‍යාව බොහෝ කරුණාව ලැබූ තැනැත්ති කියලා දෙවියන් වහන්සේගේ දූතයා කියන්ට ඒ වචනේ ස්වර්ගයේ අනුමත කෙරුවා වූ වචනේ බොහෝ කරුණාවක් ලැබුව අය. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබූ අයව සුළු කරන්නට අපට බෑ. හලෙලූයා. අපි දකිනවා දේව පුත්‍රයව මේ ලෝකෙට බිහි කරන්නට මේ අනර්ග ශුද්ධ වූ දෙය දෙවියන් වහන්සේ තෝරාගත්තා. හැබැයි අපි ඒකෙන් කාටවත් අවසරයක් දෙන්නේ නැහැ. වැරදි නමස්කාර කරන්න පාස්ටර් මෙහෙම ඉගෙනවීමක් කෙරුවා එම නිසා අපි නෑ, එහෙම දෙයක් නෙවෙයි. නමුත් අපි අයට හිමි ස්ථානය අපි දිය යුතුයි. දෙවියන් වහන්සේගෙන් බොහෝ කරුණාවක් ලැබුවා. ඒ යුගයේ මේ ලෝකේ සිටියා වූ ඉතා උසස්ම ශ්‍රේෂ්ඨම ශුද්ධම යහපත්ම කාන්තාවයි. දෙවියන් වහන්සේට තරඟයක් තියන්න උනේ නැහැ. දැන් අද අපි මේ කාලේ ලංකාවේ බොහෝ උත්සව තියෙනවා. එතන අවුරුදු කුමරි තෝරනවා. යේසුස් වහන්සේ කිව්වේ නැහැ, දෙවියන් වහන්සේ කිව්වේ නැහැ මගේ පුත්‍රයව ලෝකයට එවන්න මං හොඳම කාන්තාව තේරීමේ තරඟයක් පවත්වන්නට යනවා. එබ නිසා අනාගත වතුරවරුන්ට කිව්වේ නැහැ ගිහින් ගම්මාන වලට සෙනඟට කතා කරලා හොරණෑ පිඹලා මිනිස්සුන්ව හැඳවපන්. ඒ අතරින් හොඳම කෙනාව මං තෝරගන්නට යනවා. ඒක මනුෂ්‍යගේ ක්‍රමය. දෙවියන් වහන්සේ රහසින් වසන්නා වූ දෙවියන් වහන්සේ දැනගෙන තිබුණා. දුෂ්කර වුණත් අමාරුකම් මැද්දේ ජීවත් වුණත් ඔවුන් දේව ව්‍යවස්ථාව තුල දෙවියන් වහන්සේ ඉදිරිපිට ජීවත් වෙන්නා වූ කන්‍යාවක්, යහපත් දෙවියන් වහන්සේගේ වැඩේට ප්‍රසන්න වූ වාජනයක් බව. හලෙලූයා. හලෙලූයා. මේ දේවදූතය ඇවිල්ලා කතා කරලා කියන ඔබට සුබ පණිවිඩයක් තියෙනවා. මරියා කලබල වුණා. අපි ඕන්නම් ඉක්මනින් ඒ හරිය අපි කියවමු. ඔබ නවතපු තැන සිට. ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටින සේකැයි කීවේය. නමුත් ඔහුගේ කීමට බොහෝසේ කැළඹී මේ කෙබඳු ආචාරයක්ද කියා කල්පනා කරමින් සිටියාය. දැන් බලන්න මේ දේව දාශියෙකුගේ නැත්නම් දේව සේවකයෙකුගේ හෝ දේව සේවිකාවකගේ තිබිය යුතු පළවෙනි ගුණාංගය මරියා තුලින් ඔප් වෙනවා. එළියට එනවා. පිළිබිඟු වෙනවා. දැන් දේව දූතෙක් ඇවිල්ලා ඔබට කිව්වොත් මම ඔබගේ නම මම දන්නේ මට නමක් කියන්න බෑනේ. පියසේන ඔබ බොහෝ කරුණාව ලැබූ මිනිහෙක් කියලා මෙයා කොලර් එක හදලා ගියයි මං දැනගෙන හිටියා කොයි වෙලේ හරි ඔය පණිවිඩේ මට එනවයි කියලා. මම දැනගෙන හිටියා මම ඒකට තමයි සූදානම් වුණේ මෙච්චර කාලෙ. හැබැයි
පියසේනගේ මරියාගේ ජීවිතේ ලොකු වෙනසක් තිබුණා. ඒ තුල ලොකු බයක් ආවා. අපි දකිනවා දෙවියන් වහන්සේ මෝසස්ව කැඳවද්දී දෙවියන් වහන්සේ පුන පුනා කියද්දී මෝසෙස් මම නුඹව තෝරාගත්ත මිසරේ සිටින්නා වූ මාගේ සනගව වහල්කමින් මුදවලා පොරොන්දු දේශයට ගෙනියන්ට කියලා මෝසෙස් පුන පුනා දෙවියන් වහන්සේ ඉදිරිපිට කිව්වා ස්වාමිනී මං අදක්ෂ දුර්වල මිනිසෙක් ඒකට මම සුදුසෙක්. මෙන්න මේක තමයි දේව සේවකයෙකුගේ ඇත්තා වූ පළවෙනි ගුණාංගය. තමා සුදුසු නැහැයි කියලා පිළිගන්නේ. තමා සුදුසුයි කියලා පිළිගන්න කිසිවෙක් එයාලා දෙවියන් වහන්සේගේ වැඩේට සුදුසු නෙවෙයි. තමා කොළ රුස්සන ඒ සුදුසු නෙවෙයි. තමා යටහත් වෙනවා නම් මට මතකයි මාව පාස්ටර් කෙනෙක් කරලා ආලේප කරන්න ගිය වෙලේ මට යෝජනාව ආපුවම මාව දෙසරයක් ආලේප කෙරුවා. එක සැරයක් මම දන්නෙත් නැතුව ලංකාවෙන් ආපු දේවදාශයෙක් එයා දෙවියන් වහන්සේ එයාට ඒ ගුවන් යානයේදී මඟ පෙන්වුවයි කියලා ඔබ දන්නවා කවුරුත් මාව ආලේප කෙරුවා. ඊට පසු කාලෙක නැවතත් අපි සේවය කරගෙන අපි අනුබද්ධව සම්බන්ධ වෙලා සේවය කරගෙන ගියා වූ සභාවෙන් යෝජනාවක් ආවා ඔබ ඒ ස්ථානෙට සුදුසුයි කියලා. මම කිව්වා අනේ මම සුදුසු නෑ. මම වැඩිමහල්ලෙක් තත්ත්වෙන් මම මේ වැඩේ කරගෙන යන්නම්. මට අවශ්‍ය මිනිසියෙකුව පාපය කියා දීලා එයාලව බෞතිස්ම කරලා එයාලව ස්වර්ග රාජ්‍යයට සම්බන්ධ කරන්න පමණයි. දරුවෙක් කැප කරන්න පුළුවන් වැඩිමහල්ලෙකුට. ඒ ටික කරගෙන මම යන්නම් කියලා. දැන් පෙළඹීම වැඩි ඊට පස්සේ මම අපේ පාස්ටර් රනිල් එක කතා කරුවා පාස්ටර් අනේ මට නම් බෑ මේක මං සුදුසු නැහැ කියලා ඒක මං කිව්වා ඔයා සුදුසුයි කියන එක ඔයාගේ මුඛයෙන්ම ප්‍රකාශ කරුවයි කියලා. මං අහුවා මොකද්ද මං සුදුසු නැහැ කියලා කියන්නේ? සුදුසු නැහැ කියන සියල්ලෝ දෙවියන් වහන්සේගේ වැඩේට සුදුස්සන්. හාලෙලූයා. මරියා මොකක්ද කියන්නේ? මේක කෙබඳු ආචාර්යයක්ද කියා කල්පනා කරමින් එයා බොහොම කන්‍යාවක්. දෙවියන් වහන්සේ ඉදිරිපිට දේව බයින් සිටියා වූ කාන්තාවක්. ඇය බය වුණා. අනේ මට හිතා ගන්න බෑ මේ දෙවියන් වහන්සේ මොන වගේ ආචාර්යයක්ද මට එවලා තියෙන්නේ. දෙවියන් වහන්සේට අවශ්‍ය මෙන්න මේ වගේ අය. තමාගේ ශක්තියෙන් තමා කරන්ට යන කෙනා නෙමෙයි. මට බෑ ස්වාමිනී ඔබ දෙන්නා වූ කරුණාවෙන් ඔබ වෙනුවෙන් මම යමක් කරන්ට යනවා. හාලෙලූයා. කියන්න දුන්න. දේවදූතයා ඈට කතා කොට මරියා බය නොවන්න මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේය. බලව නුඹ ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. හොඳයි. අපි ඊට පස්සේ ඔබ ඉදිරියට ගිහිල්ලා ඒ පරිච්ඡේදය ඔබ කියව ගන්න. කන්‍යාවකට පණිවිඩයක් එනවා. දැන් මේකට මරියා සුදුසු නැහැ කියලා කිව්වනම් ගොඩක් තවත් හොඳයි. දැන් තවත් බය වෙනවා. කන්‍යාවක් පුරුෂයෙක් හැඳින නොගත්තා වූ කෙනෙක්. අද මෙහෙම හොයන්න සෑහෙන්න අමාරුයි. හැබැයි ඒ යුගයේ උන්න දෙවියන් වහන්සේට අවශ්‍ය භාජන. එව නිසා තමාගේ ජීවිතය ශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ඉදිරිපිට ප්‍රසන්න ජීවිතයක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපට කතා කරන මොහොතේ, උන්වහන්සේ අපට හඬගස්සන මොහොතේ, උන්වහන්සේ අපෙන් වැඩක් බලාපොරොත්තු වෙන මොහොතේ, උන්වහන්සේගේ පණිවිඩය එන මොහොතේ ස්වාමිනී මෙන්න මම ඉන්නවා. අපිට කියන්න තියන්නේ එයයි. හැබැයි අපි දකින්න දරුණු පීඩාවකට මරියතුමීට මුහුණ දෙන්න වුණා. කාන්තාවක්, අවිවාහක කාන්තාවක්, ඇයි විවාහ බස් දී සිටියා පමණයි කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. දරුණු පීඩාවකට ඇය මුහුණ දුන්නා. අපි දෙවෙනි චරිතය වෙත බලන්ට යනවා. අපි බලන්න යනවා මතෙවුස් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. ධර්මිෂ්ඨෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසේප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමැතිව රහසින් ඈ අත්හරින්ට සිටුවේය. අපි දකිනවා දෙවෙනි චරිතය. මේ ගැන කතා කරන්නෙත් නැහැ. මරියතුමී විවාහ බස් දී සිටියා වූ යෝසේප් ධර්මිෂ්ඨෙක්. බලන්න යාගේ ධර්මිෂ්ඨකම. තමා විවාහ බස් දී ඒ කියන්නේ විවාහ givisගෙන සිටියා. කිසි හඳුනා ගැනීම කියන්නේ ඒ දෙන්න අතර කිසි
ලිංගික සම්බන්ධතාවයක් කිසිම දෙයක් වෙලා නැහැ. අද පටන් ගන්න මේකෙන් තරුණ තරුණියන්. එතන තමයි විනාශය. ඔබට කියන්න. දේවයන් වහන්සේගේ මනුෂ්‍ය ජීවත් විය යුතු රටාවක් තියෙනවා. ලෝකයේ ක්‍රමය දෙවියන් වහන්සේ සමග සතුරුකමයි. තරුණයට තරුණියන්ට එක්ක මම කියන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රසන්න භාජනයක් වෙන්න ඕන. දෙවියන් වහන්සේට ඔබව අවශ්‍යයි. දෙවියන් වහන්සේ යෝෂෙප්ව තෝරාගත්තා වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මරියාව තෝරාගත්තා වූ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඔබ එකිනෙකාගේ දෙවියන් වහන්සේ. ඔබ කරුණ කොටගෙන බලවත් දේ දෙවියන් වහන්සේ කරන්නට බලා සිටිනවා. හාලෙලූයා. හලෝ හාලෙලූයා. අද ආශිර්වාදය ගැන නෙමෙයි කතා කරන්නේ. අද කතා කරන්නේ සුද්ධ වූ පෞලක ඇත්තා වූ සම්බන්ධතාවයේ සහ ඒ සුද්ධ වූ පෞල කරුණ කොටගෙන දෙවියන් වහන්සේ පොළවේ කරන්නා වූ දේ. දෙවියන් වහන්සේට අවශ්‍ය මනුෂ්‍යයන් දෙදෙනෙක් හරි පුදුම ආකාරයෙන් හමු වුණා. මං හිතනවා දාවිද් ගැන පුරාණ ගිවිසුම තුල ලියවිලා තිබුණා හදවතට එකඟ මනුෂ්‍ය කියලා. මම විශ්වාස කරනවා එවැනි සහතික ගොඩක් දෙවියන් වහන්සේ මේ වෙද්දි ස්වර්ගයේ ලියලා තියෙනවා. බයිබලයේ ලියලා අවසාන නිසා අද අපිට ඒක දකින්න බෑ. හැබැයි ස්වර්ගයට ගියාම ඒ පොතේ මෙන්න මගේ හදවතට එකඟ මිනිස්සු කියලා බොහෝ නන්තියි. මම ඔබට අද කතා කරන්නේ ඔබ ඒ හදවතට එකඟ මිනිසෙක් බවට මේ උදෑසනපත් වෙන්න අවශ්‍යයි. නත්තලේ අර්ථය ඒකයි. යෝෂෙප් ධර්මිෂ්ඨයෙක් නිසා හිතනවා. දැන් ධර්මිෂ්ඨයෙක් නොවුන නම් එයා හිතන්නේ ඕන කුදයක් ඔබ ගහගනි. උඹ නැටුවනම් උඹේ කොටස උඹ බලාගනින් මෙන්න මම යන්න ගියා. එයා හිතනවා මමයි මරියයි තුල කිසිම අශෝභන සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. නමුත් ඇය ගර්භණී වෙලා මට මෙයා මේ කියන කාරණේ තේරුම් ගන්නටත් බෑ මේ දේවදූත කතන්දර. එම නිසා මම රහසින් ඇයව හැර මම වෙනත් පළාතකට ගිහිල්ලා හරි ජීවත් වෙනවා. ධර්මිෂ්ඨයා අන්‍යයන්ගේ පාපය පිළිබිඹු කරන්නේ එයාව දරාගෙන උසුලාගෙන ඔසවාගෙන යන්නා වූ මිනිසෙක්. හලෝ හාලෙලූයා. ධර්මිෂ්ඨයා මඩ ගහන්නේ, ධර්මිෂ්ඨයා විනිශ්චය කරන්නේ, ධර්මිෂ්ඨයා විවේචනය කරන්නේ, ධර්මිෂ්ඨයා එක් එක්කෙනාට කියන්නේ රහසින් ඒක දෙවියන් වහන්සේ සමග අදහස් බෙදා ගන්න කෙනා තමයි ධර්මිෂ්ඨයෙක් බවට පත් වෙන්න යන්නේ. හලෝ හාලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේ පුදුම ලෙස යෝෂෙප්ට ඊට පස්සේ අපි දකිනවා ඒ කොටසේ කියන්න කරුණාකර. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියදී බලව ස්වාමින් වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍ර වූ යෝසෙප් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈ තුල පිළිසුඳුනා වූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරන කොටගෙනය. අපි දකිනවා දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන මොහොත. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා කියනවා යෝෂෙප් බය වෙන්න කිසි කාරණාවක් නැහැ. මරියා තුල යම් දෙයක් තියෙනවද? ඒක දෙවියන් වහන්සේගෙන් උනා වූ දෙයක්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වෙද්දී ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මට අවශ්‍ය සෑම දේ දෙවියන් වහන්සේ සපයන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. දෙවියන් වහන්සේ යෝෂෙප්ට කතා කරලා කියනවා යෝෂෙප් බය වෙන්න එපා, උඹ අතහරින්න එපා, උඹ දාලා යන්න එපා. ඒක දෙවියන් වහන්සේ කරන උදේ. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. ඔබව තනියම නෙමෙයි දෙවියන් වහන්සේ ගමන හවුල් සම්බන්ධතාවයේ අය සමග එකඟතාවයේ තුල තමයි උන්වහන්සේගේ වැඩේ කරන්නේ. හලෙලූයා. හලෙලූයා. එමණි සදෙවියන් වහන්සේගේ සෙනගෙනි අපි දකිනවා යෝෂෙප්ට දෙවියන් වහන්සේගේ පණිවිඩනවා කියන්නේ එතන සිට කියන්නේ ඈ පුත්‍රයෙකු වදන්නීය.
උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැයි කීවේය. මේ සියල්ල සිද්ධ වූයේ බලව කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියා ස්වාමින් වහන්සේ අනාගත වක්තෘ ලවා කියූ කීම සම්පූර්ණ වන පිණිසය. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ සෙනගෙනි ඒ ආවව් අභියෝගයෙන් ජයග්‍රහණය ලබලා දුන්නා දෙවියන් වහන්සේ. ප්‍රශ්නයක් වෙන්න ගියා, අභියෝගයක් එන්න ගියා. දෙවියන් වහන්සේ කියනවා මගේ වැඩේදී මගේ වැඩේ හරියාකාරව කරනවා නම් එතන අභියෝග නැහැ. මම පුරාණ අත්දැකීම් තුලින් උඹලව ගෙනාවා. රතු මුහුදු මැදින් උඹලව ගෙනාවා. කාන්තාර මැද්දෙන් ගෙනාවා. ජෝර්දාන් මැද්දෙන් ගෙනාවා. දැන් ජෝසෙෆ් ඒ දෙවියන් වහන්සේ මණ්ඩුබට කතා කරන්නේ බය වෙන්න එපා. මම සිටින්ට යනවා. ඒ දේ මගෙන් පැමිණියා වූ දෙයක්. හalleluya. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ සැලැස්ම පොළවේ ක්‍රියාත්මක කරන්නට මිනිසෙක් අවශ්‍යයි. ඒ මිනිසයා ඔබ විය යුතුයි. හලෝ හalleluya. හalleluya. අද මරියලා යෝසෙෆ්ලා නැගිටින්න යන්නේ. අද වචනයේ සමග දෙවියන් වහන්සේ ආධිපත්‍ය බලය ඔබට මට දී තිබෙනවා. මේ පොළව ජයග්‍රහණය කරලා දේව සභාව ගොඩනගන පිණිස. හalleluya. හalleluya. දෙවියන් වහන්සේගේ සෙනගෙනි අපි දකිනවා ඊට පසු තුන්වෙනි චරිතය අපි බලමු පිලිප්පි 2:5. හalleluya. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. කියන්නේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මෙන්න ඊළඟ චරිතය බලන්න දෙවියන් වහන්සේගේ ක්‍රමය. යහපත් කන්‍යාවට සුදුසු පුරුෂයා අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් දෙන්නෙක්. හිතලා බලන්නකො දෙවියනි. පුරුෂයෙක් දැන් මේ දවස්වල යුදා ක්‍රමය අනුව ඒ විවාහය ගැන තමයි අර මේ කන්‍යාවන් දස දෙනාගේ උපමාවේ ලියලා තියෙන්නේ. ඊට විශාල අනර්ග ලෙස තමයි මේ විවාහයන් සිදු වෙන්නේ. දැන් මේ මරියගේ ගම්මානයේ වුණු මිනිස්සු දන්නවා මේ දෙන්න බඳින්ට පොඩි සම්බන්ධතාවයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැබැයි තාම විවාහ දිනේ සිද්ධ වුණේ නැහැ. හැබැයි දරුවෙක් හම්බෙන්න ඉන්නවා. දැන් බඩ පොඩ ඉස්සරහට එන්න පටන් ගන්නවා. දැන් ගමේ මිනිස්සුන්ගේ කසකොසුව වැඩි වෙනවා. දේවදූතයා ප්‍රකාශනේ දෙන්නටයි. අභියෝගයේ තිබුණු දෙන්නට දේවදූතයා ප්‍රකාශ වුණා. දැන් නොවුන් පීඩාව මැදින් දේව දර්ශනය සම්පූර්ණ කරන මනුෂ්‍යයන් ලෙස දෙවියන් වහන්සේ සමග සිටගත්තා. හalleluya. අද අපිට ඔබට දෙවියන් වහන්සේ කතා කරලා මට දෙවියන් වහන්සේ කතා කරලා දෙවියන් වහන්සේ අපව ගෙනියන්නා වූ මාර්ගයේ දෙවියන් වහන්සේ අප සමග සිටගෙන සිටිද්දී පීඩාව, නින්දාව, අපහසුතාවය, අවමානය තුල තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නේ. හalleluya. හalleluya. ගෞරවය ලැබෙන්න යන්නේ අපට ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ. හalleluya. දේව සේවකයන් වන අපටවත් දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔබටවත් අපිට පොළවේ නෙමෙයි විපාක අපට ස්වර්ගයේ විපාක දෙන්නා වූ දෙවි කෙනෙක් අප සමග සිටිනවා. යේසුස් වහන්සේ සිතනවා දෙවියන් වහන්සේව සිටීම මම මා විසින් අල්ලගත යුතු ස්ථානයක් නෙවෙයි. එම නිසා මම දාස වේශයෙන් පොළවට ගිහිල්ලා හොඳ කාන්තාවක් හම්බුණා, හොඳ පුරුෂයෙක් හම්බුණා. දැන් මම යන්ට යනවා මේ මගේ පියාණන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන පිණිස. බලන්න ශුද්ධ වූ පවුලක ඇත්තා වූ අලංකාරය මම ගීරිදත් ස්තුති කෙරුවා. අපේ මේ දරුවෝ මිට අවුරුදු 4කට 5කට ඉහත චූටි දරුවෝ
චූටි දරුවෝ මේ චමෝදිල හැම චූටි ළමයි. අනිත් හැම ළමයෙක්ම අපේ චූටි ළමයි. රෙබෙකලා, චමෝදිලා, ශාලොම්ලා, අෂේන්ලා, අෂේර්ලා, ලක්ෂාන්ලා. අද වුන් තව පරම්පරාවකට සේවය කරනවා. හාලෙලූයා. හාලෙලූයා. දේව බය ඇත්තා වූ පවුලක තිබිය යුතුයි දෙවියන් වහන්සේගේ දර්ශනයට, දෙවියන් වහන්සේගේ වැඩේට මේ සියලු දෙනා එකතු වෙලා එකට සිට ගැනීම ඉතා වැදගත්. ඉතින් එම නිසා දෙවියන් වහන්සේගේ සෙනගෙනි හරි අනර්ගයි. ශුද්ධ වූ පවුලක් තුලින් එදා දෙවියන් වහන්සේගේ කැමැත්ත කෙරුවා. ඒකට සුදුසු භාජනය හම්බුණා මරියා. ඒකට සුදුසු රැකවල් කරු හම්බුණා ජුසේතුමා. නැත්නම් යෝෂෙප්. ඒකම යේසුස් වහන්සේ කියනවා මට මේක අල්ලගෙන සිටිය යුතු ස්ථානයක් නෙමෙයි. මම මේක අතහැරලා මම යන්ට යනවා. පාවුල් තුමා පිලිප්පි වරුන්ට කියනවා ක්‍රිස්තුස් වහන්සේට තිබුණා වූ සිතම නුඹලා තුල තිබේවා. අප මැදේ කී දෙනෙක් මරියලා ඉන්නවද? කී දෙනෙක් යෝසෙෆ්ලා ඉන්නවද? කී දෙනෙක් ජේසුස්ලා සිටිනවද? ඔබට ලැබුණු තැන අල්ලගෙන අතාරින් නැතුව නෑ ඒක දුන්නොත් මම කෑ ගහනවා, කැරලි කරනවා, කෝලහල කරනවා. නැත්නම් මම තව කෙනෙකුගේ වැඩිවීම උදෙසා මම ඒක දෙනවා. එහෙම නැත්නම් මොන නින්දාව ආවත්, මොන පීඩාව ආවත්, මිනිස්සු මට විරුද්ධව මොන දේ කිව්වත් ස්වාමිනී මම ඉදිරියට යනවා. මෙන්න මෙවැනි චරිත නත්තල තුල දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ මේ වර්ෂයේ මෙයයි මේ සභාවට. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ සෙනගිනි අවශ්‍ය 3 දෙනෙක් දෙවියන් වහන්සේගේ වැඩේට නිර්භීතව සිටගත්තා. නෙහෙමියලා පවුරු ගොඩනගන්න නැගිට්ටා වගේ මරියා, යෝෂෙප්, යේසුස් කියනා වූ 3 දෙනා දේව රාජ්‍ය උදෙසා ඉදිරිපත් වුණා. මරියට ලොකු පීඩා තියෙන්න ඇති. යෝෂෙප්ට අර අපේ ගමේ කියන හොඳම පදේ කියලා කියන්න ඇති. කොන්ද පණ නැති මිනිහෙක්. ඉතුරු ටික ඔයාලා දාගන්න. ඒක දේශනා කුඩු ඉඳලා කියන්න හොඳ නැහැ. හැබැයි යෝන් කියනවා දර්ශනය අපිට ලැබුණා. දෙවියන් වහන්සේගේ දූතයා වෙව්වා. පණිවිඩේ හම්බුණා. ඒ දර්ශනය සහ පණිවිඩේ සමග ඕනම පීඩාවක් තුලින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට අපි මරියා අපේ ගමන යන්ට යනවා. හලෝ පවුලක් ලෙස අපි දේවමෙන් පසු ස්වාමි පුරුෂයා භාර්යාව අපි අතට අත අල්ලගෙන අපේ දරුවන් සමග කියමු මේ නත්තලේදී අපි තීරණයකට එනවා. 2015 වර්ෂය ඔබ වහන්සේ අපට දෙන්න යන්නේ විශාල වූ සැලැස්මක් ලෙසයි. ඒ සැලැස්මේ පවුලක්, ඒ සැලැස්මේ මිනිසෙක්, ඒ සැලැස්මේ සභාවක් බවට අපි පත්වෙන්න යනවා. ස්වාමිනී මානව මා තුලින් ඔබගේ කැමැත්ත ඔබ වහන්සේ ඉෂ්ට කරන්න ඕනේ. හාලෙලූයා. අපි බලමු අන්තිම පදය කරුණාකර නමස්කාර කණ්ඩායමෙන්ට. අපි බලමු ලූක් සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ 52 වන පදය. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයාගේත් කරුණාවෙහිද වැඩුණුසේක. නෑ පැහැදිලිව කියන්න නැවතත් කියන්න. හරියට කියන්න. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයන්ගේත් කරුණාවෙහිද දෙවියන් වහන්සේගේත් මනුෂ්‍යයින්ගේත් අපි කියනවා ඒ මිනිස්සු මොනවා කිව්වත් දෙවියන් වහන්සේ මට කිව්වා. පාස්ටර් මොනවා කිව්වත් දෙවියන් වහන්සේ මට කිව්වා. හැබැයි යේසුස් වහන්සේ කියනවා දේව වචනේ කියනවා යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන් වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක. තමා කරන්නා වූ දේ තමාගේ අසල්වාසීන් අනුමත කරන්නා වූ දෙයක් වෙන්න ඕනේ. ලෝකයයි නෙමෙයි සභාවයයි. ඇයි? තමා තුල තියෙන ආත්මයමයි ඒ සභාවේ අනිත් කෙනා තුල තිබෙන්නේ. ඒ ආත්මයට පුළුවන් වෙන්න ඕන කාරණා තේරුම් ගන්න. හාලෙලූයා. හාලෙලූයා. ඒ නිසා අපිට දේව වචනේ දේව පුත්‍රයා
දේව පුත්‍රයාට මොනවටද මිනිස්සුන්ගේ කාරණා. හිතලා බලන්නකෝ. හැබැයි එයා ඒවා ලස්සනට කිරුවා. ඇඟිල්ලක් දික් නොවන ආකාරයෙන් චූටි කාලේ ඉඳලා පියාණන් වහන්සේ සමග සම්බන්ධතාවෙන් තරුණ දරුවෙනි, කුඩා දරුවෙනි, ඔබ ආත්මික පවුල්වල ඇති මහත් වෙන දරුවන් නිසා ඔබ සහ දෙවියන් වහන්සේ අතර ඇත්තා වූ සම්බන්ධතාවය ඉතා වැදගත් වෙන්න යනවා. මේ චරිතය ගැන මට හිතද්දී යේසුස් වහන්සේගේ මෙවැනිම චරිතයක් සාමුවෙල් දරුවා ගැන ලියනවා. ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරිපිටත් මනුෂ්‍ය ඉදිරිපිටත් ඉතා ශුද්ධව යහපත්ව ධර්මිෂ්ඨව සිටියා. හලෙලූයා. මිනිස් දෙවියන් වහන්සේට ඔබ අවශ්‍යයි. මේ නත්තලේ දෙවියන් වහන්සේ ඔබට දෙන පණිවිඩය මෙයයි. දෙවියන් වහන්සේ අද මරියා සහ ජෝසෙෆ් නැති වුණාට උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේක තප්පරයකින් උන්වහන්සේ බොඳ කරලා නැහැ. බිඳ දමන්නේ නැහැ. උන්වහන්සේට මිනිස්සු අවශ්‍යයි. උන්වහන්සේ මිනිස්සුන්ව සොයනවා. ඔබට පුළුවන් මේ උදෑසන කියන්න ස්වාමිනී මං කැමතියි ඔබගේ සැලැස්මේ මිනිසෙක් වෙන්න. මට අවශ්‍යයි යෝෂෙෆ් වගේ කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු මොන දේ කිව්වත් ඔබ දුන්නා වූ දර්ශනය අනුව මේ වචනේ පැහැදිලිව කියනවා. අපි මතෙව් සුභාරංචිය තමයි ඒක කිව්වේ. මතෙව් අපි බලමුද 21 ඈ පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. සියලු පාපවලින් අපි සතුව ඇත්තා වූ මොකක්ද පාපය? මිනි මරලද? සොරකම් කරලද? අනාචාරයද? වෛශාකමද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සියලු පාපවලින් මනුෂ්‍ය වර්ගයව ගැලවීමේ බලය ඇත්තා වූ ආසින් පහළ පොළවෙන් උඩ ඇත්තා වූ එකම නාමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය පමණයි. හලෙලූයා. ඒ ජයග්‍රහණය අපට දී තිබෙනවා. එහෙනම් අපි කියනවා ස්වාමීනි අපි පව්කාරයි. අපි සුදුසු නෑ ඔබේ වැඩේට. ඔබට විසඳුම තියෙනවා. දෙවියන් වහන්සේ විසඳුම මේ උදෑසන ඔබට දෙනවා. ඔබට කියන්න තියෙන්නේ ස්වාමීනි යේසුස් කියන නාමය ගැන මම අදහා ගන්නට යනවා. එවිට ඔබ වහන්සේ මගේ පරණ ස්වභාවය පහ කරලා මට අලුත් ස්වභාවයක් දෙන්න යනවා. අලුත් ස්වභාවය ලෙස මම ඔබගේ දර්ශනේ, මම ඔබගේ දැක්මේ, මම ඔබගේ කොටස්කාරයෙක් ලෙස ඔබගේ වැඩේ මම කරන්න යනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා. අපි නැගිට සිටිමු දෙවියන් වහන්සේගේ අභිමුඛ. අපි මේ උදෑසන හැම කෙනෙක් දැස් වසලා ළඟම දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි දැක්ක ඊට ශ්‍රේෂ්ඨ චරිත තුන. ඊට ශ්‍රේෂ්ඨයි. ඔවුන් පීඩාවට බය වුණේ නැහැ. ඔවුන් නින්දාවට බය වුණේ නැහැ. ඔවුන් මඩ ගැසීමට බය වුණේ නැහැ. මිනිස්සු මොන ආකාරයෙන්ද තේරුම් ගන්න කියලා ඔවුන් බය වුණේ නැහැ. ඔවුන්ට ලැබුණා වූ දර්ශනය සමග ඔවුන් සිටගත්තා. ඔවුන්ට දෙවියන් වහන්සේ කතා කළා වූ පණිවිඩය සමග ඔවුන් සිටගත්තා. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. අපි කියමු ස්වාමිනේ අපි මේ 2014 වර්ෂයේ අපි ඔබගේ උත්පත්තිය සමරනවා. අපිට අවශ්‍ය අපගේ ජීවිත කාලයේදී මරියා තුල තිබුණා වූ නිර්භීත භාවය එය කාන්තාවක්. ඒ යුගයේ කාන්තා අයිතිය ඉලලා පෙළපාලි ගියා වූ යුගයක් නෙවෙයි. කාන්තාව ඊටා දුෂ්කර වූ ගෘහණියක් ලෙස ගෙදරක සැඟවී සිටියා වූ කාලයක්. ඇයට ලොකු නින්දාවක් අභියෝගයක් දරන්නට වුණා. ඇය දෙවියන් වහන්සේ වෙනුවෙන් අභියෝගය බාරගත්තා. යෝෂෙෆ් ඒ යුගය කන්‍යාවක් පමණයි විවාහ කරගන්නා වූ යුගය. නමුත් ඔහුට ලොකු අභියෝගයක්. මිනිස්සු හිනහා වෙනවා. මිනිස්සු කතන්දර කියනවා.
යෝෂප් කියන මිනිස්සු මට මොන දේ කිව්වා? දෙවියන් වහන්සේගේ දූතයා මට කතා කෙරුවා. ඒ දුන්නා වූ පණිවිඩය සමග මම සිට ගන්නවා ස්වාමිනී. ඒ නින්දාව සමග මරියාවත් මම ශක්තිමත් කරලා, ධෛර්යමත් කරලා, බලවත් කරලා ඔබගේ දර්ශනය මම ඉදිරියට ගෙන යන්න යනවා ස්වාමිනී. යේසුස් වහන්සේ ස්වර්ගයේ ඉඳලා කියනවා මට හොඳ පවුලක් හම්බුණා. මට හොඳ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බුණා. දැන් මම ස්වර්ගයේ අල්ලගෙන ඉන්න එක හරියන්නේ නැහැ. මෙන්න මොහොත, මෙන්න දවස, මෙන්න පැය මම යන්ට යනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම පොළවේ ක්‍රියාත්මක කරන පිණිස. හාලෙලූයා. අපි ස්තුති කරමු ස්වාමීන්ට. හාලෙලූයා. මේ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මයි. මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තයි. හාලෙලූයා. අපි කියමු ස්වාමිනී අපට ඔබ වහන්සේ එවැනි සැලැස්මක් සූදානම් කර ඇතනම් සැබවින්ම ඔබ සූදානම් කර තිබෙන බව අපට හැඟෙනවා. ඒ දේ අපේ ජීවිතවල නිදහස් කළ මැනව. හාලෙලූයා. මහිම වේවා ජීසස්. Holy මහිම වේවා. ඔරරබා ශිරබල රිබරබලබා දිදිදිදිදිදි කර රිබරබලබා ශන්තරබල රිබරබලබානිය. මහිම වේවා ජීසස්. මෙවැනි බලවත් සැලැස්මක් ඇත්තා වූ දෙවිඳුන් ඔබව මාව සොයමින් සිටිනවා. කියමු ස්වාමිනී මෙන්න මම ස්වාමිනී මම මෙහිය. යෙසායා කියනවා ස්වාමිනී මම ඉන්නවා ඔබ වෙනුවෙන්. හාලෙලූයා. Hallelujah. Ribarabala balaba shirabala rikarabahaniya. Stuti veva. අපි එක දෙයක් කර දේව මේ අවසන් කරන්න යනවා. හැම පවුලක් එකතු වෙන්න එක තැනකට. හැම පවුලක් ඔබ පවුල් ඔබ එන්ට ඇවිල්ලා අපි කියමු ස්වාමිනී මෙන්න ඔබගේ දර්ශනය ලෙස පවුල. ස්වාමි පුරුෂයා භාර්යාව, ස්වාමි පුරුෂයා භාර්යාව, දරුවන් නැති අය ඔබ එක්සිට වෙන්න දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේ ඉන්න ඔබ සමග. ඒ නිසා කරුණාකර හැම කෙනෙක් එන්ට අනිකුත් බාහිර වැඩවලින් එක විනාඩියක් අරගෙන අපි කියමු එදා යුසේතුමා නැත්නම් යෝසෙප් මරියා සිටගත් ස්වාමිනී ඔබගේ සැලැස්ම කරන්න. ස්වාමිනී මම මගේ පවුල එවැනි දර්ශනයක්, එවැනි කොටසක්, එවැනි දෙයක් ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. පවුල් එකට එකතු වෙන්න. හාලෙලූයා. හාලෙලූයා. යන්න ඔබගේ හාලෙලූයා. ස්තුති වේවා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. පවුල් අපි කැපවෙමු. මම ඔබට කියන්නම් ස්වාමීන් වහන්සේ අපට කතා කරන්නේ උන්වහන්සේගේ සැලැස්ම ලෙසයි. අපි ලොකු මිනිස්සු නෙමෙයි වෙන්න පුළුවන්. අපිට ලොකු දේවල් බැරුව යන්න පුළුවන්. නමුත් ඔබ තුලින් මා තුලින් දෙවියන් වහන්සේට යම් දෙයක් කරන්න පුළුවන්. හාලෙලූයා. හාලෙලූයා. එව නිසා අපි කියමු ස්වාමීනි අපේ පවුල් ඔබ වහන්සේ අපි කියමු ස්වාමිනී අපි ලබන වර්ෂයකට පා තබන්ට යනවා.
යුසේතුමා යෝසෙෆ්ගේ සහ මරියාගේ තිබුණේ දේව දර්ශනය පිළිබඳව ලොකු දැක්මක්. මම ඔබට කියන්න ලබන වර්ෂය මම ඔබට මුල සිටම කිව්වා 2015 අපි নমස්කාර කරන්නා වූ දෙවියන් වහන්සේගේ සභාව දෙවියන් වහන්සේ විශාල විප්ලවයකට සූදානම් කරන්නා වූ වර්ෂයක්. හalleluya. ඒකේ කොටස්කාරය ඔබයි. ඔබ සහ මා කරන කොටගෙන දෙවියන් වහන්සේක කරන්ට යන්නේ. හalleluya. එම නිසා අපි කියමු මෙන්න ස්වාමිනී අපි ඉන්නවා. අපි සියල්ල ඔබගේ වැඩේට සිට ගන්නවා. මොන නින්දා, මොන පීඩා, මොන මනගැසීම්, මොන යක්ෂයාගේ ප්‍රහාරාවත් ස්වාමිනී අපි ඔබ සමග මරියා වගේ, ජෝසෙෆ් වගේ අපි සිටගෙන ඔබගේ වැඩය සම්පූර්ණ කරන්නට අපි ඔබට දායකත්වය දෙනවයි කියන කැපවීමට අපි සෑම කෙනෙක් මුඛය අවදි කර යාඥා කරමු. හalleluya hallelujah hallelujah hallelujah. ඊළඟ හැම කෙනෙක්ම කියන්නේ ස්වාමිනී මාව බාර ගන්නට, මගේ පවුල බාර ගන්න, ආශිර්වාද කරන්නට ඔබගේ දර්ශනයේ කොටස්කාර පවුලක් ලෙස එදා ඔබ වහන්සේ ධර්මිෂ්ඨෙක් වූ යෝසෙෆ්වත් කන්‍යාවක් වූ මරියාවත් තෝරාගත්තා වගේ අපගේ පවුල් ඔබගේ දර්ශනයේ කොටස්කාරයන් ලෙස ස්වාමිනී ආශිර්වාද කළ මැනව. හalleluya. ඕරිකර බලබ ශිකර බලබහනියා උලරකර බලබලබ ශේරියන් තීල බලබ ශිකා එලරිරිබ ශීර බලබ ශන්තර බලරික සන්තරබ. ස්වාමිනී මාද මගේ පවුලද, ස්වාමිනී මාද මගේ පවුලද, ස්වාමිනී යෝෂුවා කිව්වා වගේ මෙන්න ස්වාමිනී මාද මගේ පවුලද අපි මෙවුන්කාර ස්වාමින්ද සේවය කරන්නට යනවා. අපි මෙවුන්කාර දෙවියන් වහන්සේගේ මෙහෙවරය කරන්නට යනවා. හalleluya hallelujah hallelujah. ඕරකර බලබ ශිකර බලබ උලරකර බලබලබ ශීර බලරික සන්තරම. හalleluya. ස්වාමිනී ආශිර්වාද කරන්නට මේ සෑම පවුලක්, මේ සෑම පුද්ගලෙක් ස්වාමිනී ආශිර්වාද කර ස්වාමිනී ඔබගේ රාජ්‍යයේ බලවත් අස්වැන්න එකතු කරන පිණිස මේ සෙනගව පාවිච්චි කර ඔබ ගෞරවයත් මහිමයත් ලැබුව මැනව. ගෞරවයත් මහිමයත් ලැබුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි උසස් අත්පොළ සන්නඩ දෙමු ස්වර්ගයට. ඔබ ඉන්න ස්ථානවලට ගිහිල්ලා අපි එක විනාඩියක් নমස්කාර කරලා අපි දේව මේ අවසන් කරමු. අපි එක විනාඩියක් নমස්කාර කරමු. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. හalleluya. හොඳයි අපිට චූටි බබෙක් ඉන්න අපි විනාඩි දෙකක් හරියටම විනාඩි දෙකක් සුළු নমස්කාර කාලයක් අරගෙන බබාව කැප කරන්නට යනවා දෙවියන් වහන්සේට. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ස්තුති වේවා දෙවියන් වහන්සේ. හalleluya. ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක් নমස්කාර කරමු. දැස් හැම කෙනෙක් දැස් වසලා එක විනාඩි දෙකයි. උන්වහන්සේ নমස්කාරය ලැබෙතු දෙවියන් වහන්සේ. ඔබ නම දින්නට ආවෙමි සමිලේ ඔබ හට ඇති ප්‍රේමෙනිසා පැසසුන් ගී ඔබ වෙත පුද
මදපිරි සතුටින් ඔබ පස සනිමන් ගැලවුම් කරු ඔබ නිසා මුළුවාත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නවදිමි මාදෝ සමිදා විශ්වයේ මෙවුම් කරුවානෙහි ඔබටයි මේ ස්තුතිගේ පසසාගයම් ඔබේ නාමය වදිනෙන් ඔබතුම වැදිනේ විශ්වයේ මෙවුම් කරුවානෙහි ඔබටයි මේ ස්තුතිගේ පසසාගයම් ඔබේ නාමය වදිනෙන් ඔබතුම අපි ස්තුති කරමු ස්වාමීන්ගේ නාමයට හලෙලූයා මහිමය වේවා ස්තුති වේවා දෙවියන් වහන්සේ අපි සිතුමිනි භාග්‍යා කියනා වූ මේ චූටි දියණියව අපි දෙවියන් වහන්සේගේ නාමයට කැප කරන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනය අපි දකිනවා යේසුස් වහන්සේ චූටි බබා යේසුස් වහන්සේ චූටි දරුවව දේව මාලිගාවට අරගෙන ගියා ඒ බව දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මෝසස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වූ කල කුළුඳුල්ලු සියලු පිරිමින් ස්වාමින් වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස උන්වහන්සේ ස්වාමින් වහන්සේට ඔප්පු කරන පිණිසද ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේහි කියා තිබෙන හැටියට කොබෙයන් දෙදෙනෙකු හෝ පරවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසද ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය. දේව වචනේ දරුවන් ක්‍රිස්තියානි කිරීමක් ගැන ඒ කියන්නේ චූටි දරුවන්ගේ ඔළුවට වතුර වක් කරලා එවැනි දෙයක් ගැන ලියවිලා නැහැ. දේව වචනේ කියන්නේ දෙවියන් වහන්සේගේ නාමයට අපි මේ දරුවන්ව කැප කරනවා. එවිට දෙවියන් වහන්සේ ලොකු රැකවරණයක් අනුග්‍රහයක් ඒ දරුවගේ වැඩිම පිණිස සුවයක් ප්‍රඥාවක් අපි දැක්ක යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් වගේම මනුෂ්‍යයන් ඉදිරිපිට වර්ධනය වීමට මූලික වුණේ ඒ දේව සම්බන්ධතාවයයි. එම නිසා සභාවට ලොකු වගකීමක් තියෙනවා දරුවන් කැප කිරීමේදී. ඔබගේ යාඥාවලදී සභා පාලකයා වගේම ඔබත් යාඥාවලදී ඔවුන් ගැන ඔසවන්න ඕන, ඔවුන්ව දරාගෙන යන්න ඕන. ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා ඔබ ඉදිරිපත් වී යාඥා කරන්නා වූ මිනිසෙක් වෙන්න ඕන. මේ සහෝදරීගේ ස්වාමි පුරුෂයා ගැලවුණා වූ කෙනෙක් නෙවෙයි. එම නිසා සහෝදරීගේ තනි කැමැත්තෙන් තමයි මේ දරුවා කැපකිරීම කරන්නේ. නමුත් අපි දේවදාසයන් ලෙස යම් කෙනෙක් දරුවා ඉදිරිපත් කෙරුවොත් කැප කරන්නට කියලා අපි ඒකට බැඳී සිටිනවා. නමුත් මම සහෝදරියගෙන් අහන්න කැමතියි ඔබ ඔබගේ පෞද්ගලික කැමැත්තෙන් ගන්නා වූ තීරණයක්ද එසේ නොමැතිනම් යම් කෙනෙකුගේ බලපෑමක් බලකිරීමක්
මත ගන්නා වූ තීරණයක්ද? හොඳයි. ඔබගේ සුව කැමැත්තෙන් ගන්නා වූ තීරණයක්. දැන් අපි සභාව මේ දරුවව දෙවියන් වහන්සේට බාර කරමු. සිතුමිනි භාග්‍යය सर्व पराक्रम स्वामी වූ දෙවිඳුනි ඔබගේ පුත්‍රයා නිසා අපි ඔබට ස්තුති කරනවා. ඒ ශ්‍රේෂ්ඨ ශුද්ධ බලවත් නාමය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියා අපි මේ දියණියට යාඥා කරනවා. ස්වාමිනී ඔබගේ වචනේ කියනවා කුසයේ ඵලය දෙවියන් වහන්සේගෙන් ලැබෙනා වූ ආශිර්වාදයක් බව. අපි විශ්වාස කරනවා මේ යෞවන මව්පියන්ට මේ සිතුමි දියණියව දුන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. දැන් මේ දියණිය සිටින්නේ තම මැවුන් කාර්ය ඉදිරි පිටයි. අපි ඔබට යාඥා කරනවා පිය වූ දෙවියන් වහන්සේ ඔබගේ නාමය, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ නාමය, ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබගේ නාමයට සිතුමිව අපි කැපකොට යේසුස් යන නාමයට ස්වාමිනී මුද්‍රා කොට කැප කරනු ලබනවා. ඔබගේ ස්වර්ගයේ ඇත්තා වූ පොතේ ඒ ජීවනයේ පොතේ ඇයගේ නාමය ඔබ සඳහන් කරන්ට කියලා අපි ඔබට ඉල්ලලා යාඥා කරන අතර මේ දරුවා වර්ධනය වීමේදී ස්වාමිනී ප්‍රඥාවෙන් දැනගැන්මෙන් ශාරීරිකව සහ ඔබ වහන්සේ ගැන සම්බන්ධතාවයෙන් වර්ධනය වන පිණිස මේ මුළු පවුලට මේ දරුවා කරුණ කොටගෙන ස්වර්ග රාජ්‍ය උරුම කර ගන්නා වූ ඒ මහත් ගැලවීම ඔබ ගෙන දෙන්න කියලා අපි ඔබට ඉල්ලලා යාඥා කරනවා. ඔබගේ නාමයට ගෞරව කරනවා මේ දියණිය නිසා. ඔබගේ නාමය ඇය මැද්දේ ඔබ තැබූ නිසා ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හදාගන්න ලොකු දේව කරුණාවක් වගේම සැපීමක් අපි ජීවත් වෙන කාලය භයානකයි. ගෑනු පිරිමි කියලා නැහැ. ඒ නිසා ඒ දේව රැකවරණේ අනුග්‍රහය කරුණාව දෙන්න කියලා අපි ඉල්ලලා යාඥා කරමු. ශුද්ධ දෙවිඳුනි අපි ඔබට යාඥා කරන දෙවියන් වහන්සේ මේ සහෝදරිය ගැන ස්වාමිනී කාලේ නපුරුයි කියලා ඔබගේ වචනේ තිබෙන ප්‍රස්තාව තදින් අල්ලා ගන්නට කියලා. එම නිසා ස්වාමිනී මේ මවට පියාට ඒ කරුණාව ඔබ වහන්සේ විශේෂ කොට දෙන්න. ස්වාමිනී මේ සහෝදරී අවබෝධකින් සිටිනවා වගේ ඔහුගේ සහෝදරයවද මේට දිනා ගන්න අවශ්‍ය කරන ප්‍රඥාවන් සහ උපායන් ඔබ වහන්සේට කියා දෙන්න කියලා අපි ඔබට ඉල්ලලා යාඥා කරනවා. ස්වාමිනී ඒ කරුණ කොටගෙන මේ දියණියව යහපත් මාර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරිපිටත් මනුෂ්‍යයන් ඉදිරිපිටත් ප්‍රසන්නව ගොඩනගා ගන්නට ඔබගේ කරුණාවෙන් ඔබ වහන්සේට කරුණාව දෙන්න ස්වාමිනී. සියලු සැපීම මිල මුදල් ස්වාමිනී ඇඳුම් පැළඳුම් කෑම බීම සෑම දේ සැපයා ගන්නට ඔවුන්ට අඩුවකින් තොරව ඔබ වහන්සේ අතගස ආශිර්වාද කරන්නට යේසුස් වහන්සේගේ උසස් නාමයෙන්. හොඳයි අපි දරුවා ඉන්න සිස්ටර් දරුවන් කැප කිරීමේදී සභාවෙන් සහතිකයක් ලබා දෙනවා. මොකද මේ ළමයින් ඉස්කෝල වලට දැමීමේදී අවශ්‍ය වෙන නිසා විපුලලාගේ ළමයි ගත්තද දන්නේ ගත්තේ නැද්ද? අද ලියා ගන්න පුළුවන්. එමනම් මේ දින ඉදිරිපත් කර ලබා ගන්න පුළුවන්. හාලෙලූයා. හොඳයි අපේ ශාලොම් සභාවේ අලුත් බෑන්ඩ් එක. හාලෙලූයා. වැරදුනාට කමක් නැහැ. මොකද මං අවුරුදු 10ක් මේ සේවය පටන් ගත්තේ වැරදි 100,000 ගානක. ස්වාමිනවහන්සේ පියවරෙන් පියවර තමයි අපව ගොඩනගන්නේ. කිසිම වැරදුනාට කමක් නැහැ. අපි යාලට අවස්ථාව දෙන්න ඕන. අඩු ගානේ নমස්කාර කරන්න. අපි හැමදාම දීමනා වෙලාවට යාලට ගීතිකාවක් දුන්නා නම් වැරදි කරයි. දෙවියන් වහන්සේට මේක මහත් ගෞරවයක් කියලා මං හිතනවා. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් මේ නව පරපුරේ ගායක ගායිකාවෝ ඉන්නවා. වාදකයෝ ඉන්නවා. අපි අත්ප්‍රසන්නයක් දුන්නාද යාලාට? මේ ගීතය ගායනා කරන අතර ඔබගේ දීමනා ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගෙනෙන්න පුළුවන්.
එම නිසා මේ ගීතිකාව ගායනා කරන අතර ඔබ නරඹනවා වගේම ඔබගේ දීමනා ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගෙන එන්න. මාත් නරඹන්න. අපි හැම කෙනෙක්ම මේ දරුවන්ව ආශිර්වාද කරමු. මේක එයාලගේ පළවෙනි පියවර. එලා දිගට දුරට ස්වාමින් වහන්සේ එනතෙක් එහෙම නැත්නම් ඔවුන්ගේ මරණය දක්වා මුළු ජීවිතයෙන් සේවය කරන්නට ඒ තබුව පියවරට ආශිර්වාද කරන්න කියලා අපි දැන් දිගු කර ආශිර්වාද කරමු. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ මේ දරුවෝ ඔබගේ රාජ්‍යයේ සම්පත් ස්වාමිනී එබ නිසා මේ දරුවන්ව ආශිර්වාද කරන්න සේනාවල ස්වාමින්ගේ නාමයෙන් ඔබගේ අනුග්‍රහය ආලේපේ නිදහස් කර ඔවුන්ට තව තවත් තාලෙන්ත දීමනා දීලා ඔබගේ රාජ්‍ය ඔබ ඊම ප්‍රමාද වුණොත් ඔබට මෙහෙවරකම් කරන පිණිස ඔබගේ පැමිණීම දක්වා ඔවුන්ගේ දිව්‍ය අතිතෙක් ඔබට සේවය කරන්න ස්වාමිනේ මේ දිනේ ඔබගේ බලවත් ආශිර්වාදය ආලේපය ඔබ ස්වර්ගයෙන් නිදහස් කරන්න කියලා අපි ඔබට ඉල්ලලා යාඥා කරනවා. දැන් ඔබගේ හස්තයෙන් ඔවුන්ව ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
අපි දේව මේ අවසාන කරලා දීමනා බාර කර ස්වාමින් වහන්සේට යාඥා කරමු. හලෙලූයා. ස්වර්ගයේද පොළොවේද සියලු බලයත් හා ධර්මශ දෙවි පියාණනි. ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනේ විශේෂයෙන් ස්වාමිනේ අද වගේ දවසක ස්වාමිනේ මීට වසර 2000 ගානකට ප්‍රථමව ස්වාමිනේ සමාදානය ඔබ වහන්සේ මේ ලෝකෙට අරගෙන පැමිණියා ස්වාමීන් වහන්සේ. පියාණනි එවැනි දවස අද අපි සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේ. පියාණනි මේ පොළව තුල සමාදානයක් නැතුව සිටිය සෑම ජීවිතයක් තුලට ස්වාමීනි අන්ධකාරයේ තුල පාපයේ තුල සතුරාගේ බැඳීම් තුල සිර වෙලා සිටියවුන් සෑම ජීවිතයක් වෙතට ස්වාමීනි ඔබ වහන්සේගේ පැමිණීමත් සමග ස්වාමීනි ලැබුණා විමුක්තිය නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ධර්මිෂ දෙවි පියාණනි විශේෂයෙන් ස්වාමීනි මේ දවසේදී ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛය අප මැද්දේ තබමින් ආශිර්වාද කළ නිසා ස්තුති. ස්වාමීනි නමස්කාර කාලය තුල ප්‍රශංසාව තුල ස්වාමීනි ඔබගේ අභිමුඛය රැඳ වූ නිසා ස්තුති ස්වාමීනි. පියාණනි විශේෂයෙන් ඔබගේ වචනය තුලින් ඔබ වහන්සේගේ ජීවනයේ ස්වභාවයට නිදහස් කළ නිසා ස්තුති කරනවා. ස්වාමීනි අපි විශේෂයෙන් යාක්ෂා කරනවා ස්වාමීන් වහන්සේ. පියාණනි එදා දවසේදී මරියටත් යුසේටත් තිබුණා වූ සිත ස්වාමීනි ඔවුන් පවුලක් ලෙස ඔබ වහන්සේ උන්ට දුන්නා වූ දර්ශනය කරා ගියා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ උන්ට දුන්නා විලක්කයට උන් ගියා ස්වාමීන් වහන්සේ. පියාණනි මේ මොහොතේදී යාක්ෂා කරනවා ස්වාමීනි මේ සභාවේ සෑම පවුලක් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ස්වාමීනි ඔබ වහන්සේ බලාපොරොත්තු වෙනා වූ දෙය ස්වාමීනි ඔබ වහන්සේ ඉලක්ක කරගෙන සිටිනා වූ දෙය ස්වාමීන් වහන්සේ ඕ මේ සෑම පවුලක් තුලින් කරන පිණිස ස්වාමීන් වහන්සේ විශේෂ ආලේපයක් දැන් නිදහස් කරන්නට කියලා යාක්ෂා කරනවා ස්වාමීන් වහන්සේ. පියාණනි අපි ලබන වසරට පාතබන්ට යන්නේ ස්වාමීනි ඔබගේ බලවත් ආලේපකින් යුක්තවයි ස්වාමින් වහන්සේ. ලබන වසරේ අපි සභාවක් ලෙස වැඩ කරන්නට යන්නේ ස්වාමිනේ ඔබගේ බලවත් හස්තය ඇතුවයි ස්වාමින් වහන්සේ. පියාණනි ඒ සඳහා මේ සෑම පවුලක් ඔබ වහන්සේ සූදානම් කරන්නට කියලා යාක්ෂා කරනවා ස්වාමිනේ. පියාණනි අපි දන්නවා සතුරා ඊට විරුද්ධව යම් ක්‍රියා මාර්ගවල යෙදෙමින් සිටින නමුත් ස්වාමිනේ ඒ සෑම සතුරු ක්‍රියාවන් යේසුස් වහන්සේගේ නාමයේ බලෙන් අපි පරාජය කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මේ සෑම දරුවන්ට ආශිර්වාද කළ මැනව ස්වාමින් වහන්සේ. පියාණනි ඔබ වහන්සේගේ කැමැත්තේ දරුවන් ස්වාමිනේ ඔබගේ සැලැස්මේ දරුවන් වෙන පිණිස ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ධර්මිෂ දෙවි පියාණනි විශේෂයෙන් ස්වාමිනේ ඒ අලුතෙන් වේදිකාවට පැමිණියා වූ දරුවන් ගැනද අපි යාංචා කරනවා ස්වාමිනේ. පියාණනි මේ දවසේ උන් යම් පියවරක් ලැබුවාද ස්වාමිනී ඒක ඔබගේ රාජ්‍ය ගොඩනැගීම පිණිසයි ස්වාමීන් වහන්සේ. ධර්මිෂ දෙවි පියාණනි ඒ කෙනෙක් දරුවන්ට ආශිර්වාද කළ මැනව ඔවුන් තුල ඇත්තව කුඩා බීජයට ස්වාමිනී ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට කියලා යාංචා කරනවා ස්වාමිනී. පියාණනි විශේෂයෙන් ඔබ වහන්සේගේ රාජ්‍ය බලවත් කරන පිණිස ඒ සෑම දරුවන් පාවිච්චි කළ මැනව ස්වාමිනී ඔබගේ දීමනාව ඔබගේ තාලෙන්තය උන් සඳහා ස්වාමිනී වහන්සේ නිදහස් කරන්නට කියලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ධර්මිෂ දෙවි පියාණනි විශේෂයෙන් ඔබගේ පාමුලට ගෙනාවව සෑම ස්තුති පඬුරු දීමනාවන් නිසා ස්තුති කරනවා ස්වාමිනී. පියාණනි සියල්ල ඔබගේ රාජ්‍ය වර්ධනය කරන පිණිස ස්වාමිනීව පාවිච්චි කරන්නට ආශිර්වාද කළ මැනව. පියාණනි ඔබ වහන්සේ වෙතට යමක් ගෙනාව සෑම දෑතකට ආශිර්වාද කරන්නට ඔවුන්ගේ රැකී රක්ෂාවන්ට ආශිර්වාද කරන්නට කියලා යාඥා කරනවා. ධර්මිෂ දෙවි පියාණනි විශේෂයෙන් මේ දවසේදී ස්වාමිනී අපි විශේෂ කොට යාඥා කරනවා ලෝකයේ පුරා ස්වාමිනී අසමාදානෙන් ස්වාමිනී සමාදානයේ හදවත් තුළ නැතුව යමෙක් දුක් විඳමින් පීඩා විඳමින් සිටිනවද ධර්මිෂ දෙවි පියාණනි ඔබගේ උපත සිහිපත් කරන්නව මේ දවසේදී ස්වාමිනී ඒ සෑම හදවතක් ඔබ සමාදානෙන් පුරවන්ට කියලා යාඥා කරනවා ස්වාමිනී. ධර්මිෂ දෙවි පියාණනි මේ දවසේ සියලුම ගෞරවය මහිමය ඔබ වහන්සේට පුද කරනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන්.
දැන් අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත්, යුදෙවියන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සතුට සමාදානය, මඟ පෙන්වීම සහභාගීකම දැනුත් මොන් සදාකාලටත් ඔබ සියල්ලන් සමග වේවා. ඔබ සියලු දෙනාට සමාදානීය පිරුණා වූ සුබ නත්තලක් වේවා.